තෙරුවන් සරණයි අපේ ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේලාටත් ඒ වගේම ගෞරවනීය මෙහෙණින් වහන්සේලාටත් ආදරණීය දරුවන්ටත් ඔබ හැමෝම ඊටමත් ආදරෙන් යුක්තව අද දවසේත් පාඩම සඳහා අපි පිළිගනු ලබනවා. අපි පහුගිය පාඩම් 3කදී සාකච්ඡා කළා මහා නිදාන සූත්‍රය පිළිබඳව. එතකොට මුල් පාඩම් වලදී අපි මහා නිදාන සූත්‍රය කියන්නේ මොකක්ද? ඒක කොහොමද ත්‍රිපිටකයට සම්බන්ධ වෙන්නේ? ඒ වගේම එහි මූලික වශයෙන් සාකච්ඡා කරන්නේ මොනවද කියන එක පිළිබඳව මුල් පාඩම් වලදී සාකච්ඡා කළා. ඉන් අනතුරුව පහුගිය පාඩමේදී නාම රූප ධර්මයන් කොහොමද විකාශනය වෙන්නේ කියන එක පිළිබඳව අපි සාකච්ඡා කළා, විශේෂයෙන් පටිච්චසමුප්පාදය පදනම් කරගෙන. එතකොට එතෙන් සිට ඉදිරියට ඇති ඡේද කිහිපයක් පිළිබඳව තමයි අද දවසේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර එතනදී අපි විශේෂයෙන් අද දවසේදී සාකච්ඡා කරන ලබන ඡේද ආශ්‍රයෙන් ඒවාහි ඉදිරිපත් වන අර්ථ, ඒ වගේම ධර්මාර්ථ කරුණු පිළිබඳව විශේෂ අවධානයක් අපි යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙමනම් අපි පාඩමට යමු වෙමු. අපි පොඩි හාමුදුරුවනේ, ඒ වගේම දරුවනේ, අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ මහා නිදාන සූත්‍රයේ 30 වෙනි ඡේදයේ සිට ඉදිරියට ඇති ඡේද කිහිපයක්. එhmenan අපි මේ කාලය තුළ උත්සාහයක් ගනිමු මේ ඡේද කොහොමද පරිවර්තනය කරන්නේ, ඒ වගේම ඒ තුළ ඇතුළත් වන ධර්ම කරුණු මොනවද කියන එක පිළිබඳව. හරි. අපි යමු ඡේදයට. ඡේදයේ කියවමු අපි. මොකද එතන කියන්නේ? తත්‍රානන්ද යෝසෝ රූපින් අනත්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති ඒතරහිවා සෝ රූපින් අනත්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති. එතකොට ආනන්දය මේ ආනන්ද හාමුදුරුවන්ට ආමන්ත්‍රණය කළා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ. එතකොට බලන්න මේ අද අපි සාකච්ඡා කරන කොටසත් පහුගිය පාඩමටම සම්බන්ධ. ඒ සාකච්ඡාවේම දිගුවක් හැටියට තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. හරි. එතකොට මේ ආත්මීය සම්බන්ධයෙන් කාරණාවන් ගැන තමයි මෙතනත් සාකච්ඡා කරන්නේ මේ ඡේදය තුලත්. එතකොට බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා ආනන්දේ ඕන් අතරින් යම් කිසි කෙනෙක් රූපවත් වූ අනන්ත වූ ආත්මයක් නොපනවන්නේ නම්, එහෙම පනවන්නේ නැත්නම්, ඒ වගේම ඔහු මේ ආත්ම භාවය පදනම් කරගෙන රූපවත් වූ ආත්ම භාවයක් පනවන්නේ නැහැ. රූපවත් වූ අනන්ත වූ ආත්ම භාවයක් පනවන්නේ නැත්නම් ඔහු ඒ සඳහා පදනම් කරගන්නවා මෙලෝ වශයෙන් වූ රූපවත් අනන්තවත් ආත්ම භාවයක් නැහැයි කියලා. ඒ වගේම ඊළඟ ආත්ම භාවය මතු ආත්ම භාවය පිළිබඳව රූපවත් වූ ඒ වගේ අනන්ත වූ ආත්මවාදයක් ඔහු ප්‍රකාශ කරන්න පිළිගන්නේ නැහැ. ඒකට මෙන්න මේ කියන පදනම් දෙකේ ඉඳගෙන තමයි ඔවුන් ආත්මයක් නැහැ කියලා කියන්නේ. ඒකයි මේකෙන් අදහස් කරන්නේ. මූලික ධාරණාව ගත්තොත් මේකේ පඤ්ඤපේති තත්ත භාවින් වා සෝ රූපින් අනත්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති අතතං වාපන සන්තං තතත්තාය උපකප්පේසාමීති. උපකල්පනය කරනවා. උපකප්පේසාමීති ඉතිවා පනස්ස න හෝති. එතකොට මෙන්න මේ විදිහට කල්පනා කරන ඔහුට ඇතිවෙන සිතවිල්ල තමයි මෙතන සාකච්ඡා කරන්නේ. මොකද්ද? අවිද්‍යමාන වූ, ඒ කියන්නේ දක්නට නොලැබෙන, එහෙම නැත්නම් අවිද්‍යමාන වූ හෝ ආත්මයක් විද්‍යමානත්වයේ පිණිස, දක්නට ලැබීම පිණිස, ප්‍රකාශ වීම පිණිස ප්‍රකාශ කරනවා කියන අර්ථයෙන් තමයි ඔහුට මේ සිතවිල්ල ඇති වෙන්නේ. එවැනි සිතවිල්ලක් ඔහුට ඇති වෙනවලු. එතකොට අන්න එතනදී අනත්තත්තාන දිට්ඨි මේ වචනේ වැදගත් වෙන සාකච්ඡා කරන අර අපිට කලින් හම්බුණා මේක
එතකොට ඔහු මේ අදහස් ප්‍රකාශ කරන්නේ එහෙම නැත්නම් ඔහුට මෙවැනි අදහසක් පහළ වෙන්නේ ඔහු තුළ තියෙන මොකක් නිසාද? අනත්තත් ආත්මය අනන්තයි කියන පදනමේ ඉඳගෙන තමයි ඔහු මෙවැනි අදහසක් ප්‍රකාශ කරන්නේ. එහෙනම් එතනක් තියෙන්නේ දෘෂ්ටිගතිකත්වයක්. අනන්තාත්ම අනුදෘෂ්ටිය. ඒ දෘෂ්ටියට අනුව කරන ප්‍රකාශයක් හැටියට තමයි ඔහු මේ ප්‍රකාශය කරනු ලබන්නේ. ඒතර මේ විදිහට ආත්මයක් නැතයි කියන අය මෙන්න මේ කියන පදනම් දෙකේ ඉඳන්. ඒතර මෙලොව පදනම් කරගෙන සහ පරලොව පදනම් කරගෙන. ඒතර මෙන්න මේ කාරණා දෙකට බැසගෙන ආත්මයක් නැතයි කියලා ප්‍රකාශ කරනවා කියන එක තමයි මේකේ මූලික හරය විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. හරි. අපි යමු ඉස්සරහට 31 වෙනි ඡේදය. දැන් 31 වෙනි ඡේදය ගත්තොත් අර අපි මුලින් සාකච්ඡා කරපු කාරණාවේම දිගුවක් හැටියට තමයි ඉදිරිපත් වෙන්නේ. බලන්න මොකක්ද ඒකේ කියන්නේ? තත්‍රානන්ද යෝසෝ අරූපින් පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති. ඒතරහිවා සෝ අරූපින් පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති. තත්ත භාවින් වා සෝ අරූපින් පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති. අතතං වාපන සන්තං තතත්තාය උපකප්පේසාමීති. ඉතිවාපනස්ස න හෝති. එවං සන්තංකෝ ආනන්ද අරූපින් පරිත්තත්තාන දිට්ඨි නානුශේසේති ඉච්ඡාලං වචනාය. ඒතර ඔන්න ඒකෙත් අර වගේ තවත් දෘෂ්ටියක් පිළිබඳව තමයි මේකෙන් පැහැදිලි කරන්නේ. මොකද්ද කියන්නේ? తත්‍ර ආනන්දය මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් කතා කරනකොට යෝසෝ අරූපින් පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති. යම් කිසි කෙනෙක් අරූපී වූ ඒ වගේම සූක්ෂම වූ ආත්මයක් නොපනවන්නේ නම් ඔවුන් මේ විදියට පනවන්නේ නැත්තේ මොකක් නිසාද? ඒතරහි කියන වචනයක් අපිට හම්බ වුණා. දැන් ඒ කියන්නේ මේ ආත්ම භාවය කියන එකයි. මේ ආත්ම භාවයේ හෝ ඒ වගේම අරූපින් පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති. ඒතර මේ ආත්ම භාවයේ පදනම් කරගෙන ඔන්න යම් කිසි කෙනෙක් කියනවා අරූපී වූ සූක්ෂම වූ ආත්මයක් පනවන්නේ නැහැ කියලා. මේ ආත්ම භාවයේ පදනම් කරගෙන ඔහු ප්‍රකාශ කරනවා අරූපී හෝ සූක්ෂම වූ ආත්ම භාවයක් නොපනවන බව. ඒ වගේම භාවින් වාසෝ අරූපින් පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති අතතං වාපන සන්තං තතත්තාය උපකප්පේසාමීති ඉතිවාපනස්ස න හෝති. එතකොට ඒ වගේම තමයි මතු ආත්ම භාවය ඊළඟ ආත්ම භාවය පදනම් කරගෙනත් සමහර අය ප්‍රකාශ කරනවා අරූපී වූ සූක්ෂම වූ ආත්ම භාවයක් නැත කියලා. එතකොට ඔන්න මෙලෝ වශයෙන් සහ පරලෝ වශයෙන් කියන කාරණා දෙක පදනම් කරගෙන තමයි ඒ පර්යාය දෙකෙන් තමයි මේ අය අරූපී වූද සූක්ෂම වූද ආත්මයක් නොවේ කියන පැනවීම සිද්ධ කරන්නේ. එතකොට මේ පැනවීම සහ නොපැනවීම කියන කාරණා දෙකේදීම පාවිච්චි කරලා තියෙන කාරණාව තමයි නැත්නම් මූලික ධාරණාව තමයි මෙලොව සහ පරලොව කියන කාරණා දෙකේ පදනම් දෙකේ පිළිట్లా තමයි මේ අය මෙවැනි පැනවීමක් සිද්ධ කරලා තියෙන කියන එක තමයි මේකෙන් පැහැදිලි වෙන්නේ. අපි යමු ඉස්සරහට. හරි. 32 වෙනි ඡේදයට ගියොත් එහෙම. බලන්න 32 වෙනි ඡේදය තත්‍රානන්ද
යෝසෝ අරූපින් අනන්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති ඒතරහිවාසෝ අරූපින් අනත්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති. එතකොට අර වගේමයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ආනන්දය මේ අය අතරින් යම්කිසි කෙනෙක් අරූපී වූ ඒ වගේම අනන්ත වූ ලක්ෂණ දෙකයි, එකක් අරූපී බව අනිත් එක අනන්ත බව. ආත්මයක් නොපනවනවා නම් ඔහු ඒ විදිහේ ආත්මයක් පිළිබඳව නොපනවන්නේ ප්‍රකාශ නොකරන්නේ එකක් තමයි අපිට වචනයක් හම්බ වුණා ඒතරහි. මේ ආත්ම භාවය පදනම් කරගෙන තමයි ඔහු මෙන්න මේ කියන ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ. ඒ වගේම අනික් පැත්තට තත්ත භාවින් වාසෝ අරූපින් අනත්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති. ඒ වගේම ඔහු ඒ විදිහේ පැනවීමක් නොකරනවා නම් එවැනි පැනවීමක් නොකරන්නේ ඒත් මොකක් පදනම් කරගෙනද පරලොව නැත්නම් මතු ආත්ම භාවය පිළිබඳව සලකලා තමයි ඒ පදනමේ ඉඳගෙන තමයි ඒ විදිහේ පැනවීමක් කරන්නේ. එතකොට මේ විදිහට මෙලොව සම්බන්ධයෙන් නැත්නම් මේ භවයේ පිළිබඳවත් පරලොව භවයේ පිළිබඳවත් කියන මේ භව දෙක පදනම් විදිහට තියාගෙන තමයි යම් කිසි කෙනෙක් මේ විදිහට ආත්මය පිළිබඳව පැනවීම කරන්නේ. ඒතකොට මෙතන කරන පැනවීමේදී වචන කීපයක් අපිට හම්බ වෙනවා. අරූපී, ඒ වගේම අනත්ත කියන වචන දෙකත් එක්ක. බලන්න. අරූපින් අනත්තං නේ. අරූපී වූද අනන්ත වූද අත්තානං ආත්මයක් පිළිබඳව න පඤ්ඤපෙන්තෝ නොපනවන්නේ. එතකොට ඒ විදිහට අරූපී වූ අනත්ත වූ ආත්ම භාවයක් පිළිබඳව නොපැනවීමක් කරනවා නම් ඒ සඳහා පදනම විදිහටත් ඔවුන් පාවිච්චි කරන්නේ එකක් තමයි මෙලොව වශයෙන් අරූපී වූ අනන්ත වූ ආත්ම භාවයක් පනවන්නේ නැහැ කියන සංකල්පය සහ අනික් පැත්තෙන් පරලොව වශයෙන් අරූපී වූ අනන්ත වූ ආත්ම භාවයක් පනවන්නේ නැත කියන සංකල්පය. මෙන්න මේ කියන සංකල්ප දෙක පදනම් කරගෙන තමයි මේ අනාත්මවාදී ප්‍රකාශයන් ඔවුන් ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට ඒ විදිහේ අදහසක් ඔවුන් තුළ ඉස්මතු වෙන්නේ අර වගේම අනන්තත්තානු දිට්ඨි. අරූපින් අනන්තත්තානු දිට්ඨි. මේ අරූපී අනාත්මය පිළිබඳව දෘෂ්ටිගතිකත්වය නිසා තමයි මේ අදහස පහළ වෙනවා කියලා කියන්නේ. එතකොට මේ සිත ඔහුට ඇති වෙන අවිද්‍යමාන ආත්මයක්. ඒ කියන්නේ දක්නට නොලැබෙන ආත්මයක් හෝ විද්‍යමානත්වයෙන් යුක්ත ආත්මයක් පවතිනවා කියන හිතක් ඔහුට ඇති වෙන්නේ නැහැ. ඔහු නාස්තික දෘෂ්ටියේ ඉන්න නිසා. ආනන්දය මෙසේ වූම අරූප කසිනලාභියා කෙරෙහි අනත්තාත්මාන දෘෂ්ටිය නොවන්නේය. ඒතොර ඒ නිසා මේ අරූපාවචර ධාන වඩන කෙනා. එතකොට එයා අරූපාවචර ධාන වලට අදාළ කසින භාවනා කරන කෙනෙක්. එතකොට ඒ විදිහේ මේ අරූපාවචර ධාන ලබන කෙනා ධාන වඩන කෙනාට මෙන්න මේ විදිහට අනත්තාන්මාන දෘෂ්ටිය තමයි දෘෂ්ටිකෙන් යුක්ත කියලා යම් කිසිනේ ප්‍රකාශ කරනවා නම් ඒක තමයි නිවැරදි ප්‍රකාශයේ බවට පත් වෙන එසේ කීම සුදුසුයි කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. එත්තාවතාකෝ ආනන්ද අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති. ආනන්දය මෙන්න මේ කියන කාරණා පදනම් කොටගෙන ආත්මය පිළිබඳව යම් කිසි කෙනෙක් පණවන්නේ නැත්නම් ඒ සඳහා හේතු වෙන්නේ මෙන්න මේ කියන කාරණාවන් කියන එක තමයි බුදුහාමුදුරුවෝ එතන අවධාරණය කරලා තියෙන්නේ. අපි යමු ඉස්සරහට. හරි 33 වෙනි ඡේදය.
ඔන්න බුදුහාමුදුරුවෝ ප්‍රශ්නයක් අහනවා. එතන 33 වෙනි ඡේදයට ගියාම පේනවා ඔබ වහන්සේලාට පැහැදිලි. මොකක්ද අහන්නේ එතන? කිත්තාවතාච ආනන්ද අත්තානං සමනුපස්සමානෝ සමනුපස්සති. ආනන්දය කොපමණ කාරණාවකින් මොන වගේ හේතු නිසාද මොන වගේ කාරණා නිසාද යම් කිසි කෙනෙක් ආත්මය පිළිබඳව අත්තානං සමනුපස්සමානෝ සමනුපස්සති ආත්මය පිළිබඳව දකින්නේ කුමන කාරණාවක් පදනම් කරගෙනද කියන එක තමයි මෙතනදී එක පැත්තකින් ප්‍රශ්නාර්ථයක් විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. ආනන්දේ කොපමණකින් ආත්මයක් දකින්න පුළුවන්ද? ඔනේ ඒ සඳහා පැහැදිලි කිරීම කරනවා වේදනං වාහි ආනන්ද අත්තානං සමනුපස්සමානෝ සමනුපස්සති. අන වේදනාව ද සමහර කෙනෙක් වේදනාව ආත්මය කියලා දකිනවලු. වේදනාව ආත්මය කියලා දකිනවලු. ඒ වගේම නහේවකෝ මේ වේදනා අත්තා. ඒ වගේම තවත් කෙනෙක්ට දකින්න පුළුවන් වේදනාව මගේ ආත්මයයි කියලා. වේදනා මේ අත්තා. වේදනාව කියලා කියන විඳීම. ඒ කියන්නේ ඒකේ කරුණු තුනක් පිළිබඳ ධර්මයේ පැහැදිලි කරනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා සහ උපේක්ඛා වේදනා කියලා. එතකොට මේ සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනා ඒ වේදනාත්‍රය පදනම් කරගෙන වේදනාමේ අත්තාති. ඒ වේදනාව තමයි මගේ ආත්මය කියලා යම් කිසි කෙනෙක් කල්පනා කරනවා. ඒ වගේම නහේවකෝ මේ වේදනා අත්තා. ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් තව කෙනෙක් හිතනවා මොකද්ද මේ වේදනාව කියන කාරණාව? නැත්නම් සැප දුක සහ උපේක්ෂා, සුඛ දුක්ඛ උපේක්ඛා කියන මේ වේදනාවන් නමේ අත්තා මගේ ආත්මය නොවේ. දරොන්න ආකාර දෙකකින් දකිනවා. නහේවකෝ මේ වේදනා අත්තා. අපපටි සංවේදනෝ මේ අත්තාති. ඒ වගේම මගේ ආත්මය වේදනා රහිත එකක්. අපපටි සංවේදනෝ. අපපටි සංවේදනෝ කියන්නේ වේදනා රහිත කියන තේරුම. එතකොට මගේ මේ ආත්ම භාවය වේදනාවන්ගෙන් තොර වෙච්ච එකක්. ඔන්න තවත් කෙනෙක් ඒ විදිහට ආත්මය පිළිබඳව කල්පනා කරන්න පුළුවන්. ඉතිවාහි ආනන්ද අත්තානං සමනුපස්සමානෝ සමනුපස්සති. එතකොට මෙන්න මේ විදිහට ආනන්දය තමන්ගේ ආත්මය පිළිබඳව දකින කෙනා ඒ පිළිබඳව දකිනවා. නහේවකෝ මේ වේදනා අත්තා නෝපි අපපටි සංවේදනෝ මේ අත්තා අත්තා මේ වේදයති වේදනා ධම්මෝ හි මේ අත්තා ඉතිවාහි ආනන්ද අත්තානං සමනුපස්සමානෝ සමනුපස්සති. එතකොට අර කිව්ව කාරණා ටික ගොනු කරනවා මෙතන. මොකද්ද? ආත්මයක් සම්බන්ධයෙන් ගත්තාම ඔන්න පළවෙනි කාරණාව වේදනාව මාගේ ආත්මය වේ කියන අදහස. වේදනා මේ අත්තා. ඔන්න පළවෙනි අදහස. වේදනා මේ අත්තා. වේදනාව මගේ ආත්මයයි. දෙවෙනි කාරණාව නහේවකෝ මේ වේදනා අත්තා. වේදනාව මගේ ආත්මය නොවේ. ඊළඟට තුන්වෙනි කාරණාව අපපටි වේදනා මේ අත්තා. මගේ ආත්මයේ වේදනාවෙන් තොර වූ එකක්. එතකොට ඒ කාරණා ටිකම තමයි මෙතන අවසානයේදීත් මේ විදිහට අවධාරණය කරන්නේ. බලන්න නහේවකෝ මේ වේදනා අත්තා නෝපි අපපටි සංවේදනෝ මේ අත්තා අත්තා මේ වේදේති වේදනා ධම්මෝහි. ඒතර අර කිව්ව කාරණා ටිකම අවසාන වශයෙන් මේ ඡේදය තුල නැවත වතාවක් අවධාරණය කරලා තියෙනවා. අපිට දැක් ගන්න පුළුවන්කම තියෙනවා. අපි යමු ඉස්සරහට. ඊට පස්සේ 34 වන ඡේදයට ගියොත් මේක ටිකක් දිග ඡේදයක්. තත්‍රානන්ද යෝසෝ ඒවමාහ.
ඔවුන් අතරින් ආනන්ද යම් කිසි කෙනෙක් මෙන්න මෙහෙම කියනවලු. මොකද්ද කියන්නේ? වේදනාමේ අත්තාති. ඔන්න අපි කතා කරමු පළවෙනි කාරණාව. වේදනාව මගේ ආත්මයයි කියලා කියන අය. වේදනාමේ අත්තාති. මෙන්න මේ කියන අය ඒව මාහ මෙහෙම කියනවලු. මොකද්ද කියන්නේ? සෝ ඒව මස්ස වචනේයෝ. තිස්සෝකෝ ඉමා ආවුසෝ වේදනා සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛම සුඛා වේදනා. එතකොට මෙන්න මේ පිළිබඳව මෙන්න මේ විදිහට කියනවා. මොකද්ද? වේදනා තුනක් තියෙනවා. තිස්සෝකෝ ඉමා ආවුසෝ වේදනා. ආවුසෝ එවත්නි මේ වේදනා තුනකි. මොනවාද වේදනා අතරේ මම මුලින්ම පැහැදිලි කළා. සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛම සුඛා වේදනා. ඒතර වේදනාවේ ප්‍රභේද තුනයි. සුඛා වේදනා සැප සහගත වේදනාව නැත්නම් සුඛ සහගත වේදනාව. ඒ වගේම දෙවෙනි එකේදී කියනවා දුක්ඛා වේදනා දුක් සහගත වේදනාව. ඒ වගේම තුන්වෙනි කාරණාව අදුක්ඛම සුඛා උපේක්ෂා සහගත වේදනාවට අදුක්ඛම සුඛ වේදනාව කියලා කියනවා. ඉමාසංකෝ ත්වං තිස්සන්නං වේදනානං කතමං අත්තතෝ සමනුපස්සසීති. එතකොට ඔන්න ප්‍රශ්නයක් අහනවා මෙන්න මේ කියන වේදනා තුනෙන් මොන වේදනාවද ආත්මයක් වශයෙන් ඔබ දකින්නේ? දැන් මේ ආනන්ද හාමුදුරුවන්ගේ අහන්නේ බුදුහාමුදුරුවෝ. මේ කියපු වේදනා තුනෙන් ඒ කියන්නේ සුඛ වේදනාව දුක්ඛ වේදනාව සහ අදුක්ඛම සුඛ කියන වේදනා තුනෙන් මොන වේදනාවද ආත්මයේ ලෙස දකින්නේ? අත්තතෝ සමනුපස්සසීති. යස්මින් ආනන්ද සමයේ සුඛං වේදනං වේදේති නේව තස්මින් සමයේ දුක්ඛං වේදනං වේදේති. ඔන්න යම්කිසි කෙනෙක් යම්කිසි කාලයකදී සුඛං වේදනං වේදේති. සුඛ වේදනාවක් විඳිනවා නම් එතකොට ඒ මොහොතේදී ඒ වෙලාවේදී මොකද්ද කියන්නේ? නේව තස්මින් සමයේ දුක්ඛං වේදනං වේදේති. එතකොට ඒ සුඛ වේදනාවක් විඳින වෙලාවේදී කිසිසේත්ම දුක්ඛ සහගත වූ වේදනාවක් විඳින්න ඉඩ කඩක් ඇත්තේ නැහැ. ඒකයි කියන්නේ. එතකොට ආනන්ද සමයේ යස්මින් සමයේ සුඛං වේදනං වේදේති නේව තස්මින් සමයේ දුක්ඛං වේදනං වේදේති. ඊළඟට න අදුක්ඛම සුඛං වේදනං වේදේති සුඛං ඒව තස්මින් සමයේ වේදනං වේදේති. එතකොට අදුක්ඛම සුඛ කියන වේදනාව නොවිදිනවා නම් සුඛං ඒව තස්මින් සමයේ වේදනං වේදේති. මේ මොහොතේදී සැප වේදනාවක්ම තමයි ඔහු වින්දනය කරන්නේ. යස්මින් ආනන්ද සමයේ දුක්ඛං වේදනං වේදේති නේව තස්මින් සමයේ සුඛං වේදනං වේදේති. ඒ වගේම තමයි මේකේ අනිත් පැත්තට සාකච්ඡා කරනවා. යම් කිසි කෙනෙක් කිසියම් වෙලාවක සුඛ සහගත වූ සුඛං වේදනං වේදේති. සුඛ සහගත වූ වේදනාවක් වින්දනය කරනවා නම් ඉස්සලා කිව්වා දුක්ඛ සහගත වේදනාවක් වින්දනය කරනවා නම් ඒ වෙලාවේදී සැප සහගත වේදනාවක් වින්දනය කරන්න ඉඩක් ඇත්තේ නැහැ කියලා. ඒ වගේම දැන් කතා කරනවා ඒකේ අනිත් පැත්ත විරුද්ධ පැත්ත යස්මින් ආනන්ද සමයේ දුක්ඛං වේදනං වේදේති. යම් කලෙක යම් අවස්ථාවක දුක් සහගත වූ වේදනාවක් විඳිනවා නම් වේදනං වේදේති තස්මින් සමයේ ඒ සමයේදී ඒ කාලයේදී නේව සුඛං වේදනං වේදේති. සැප වේදනාවක් නොවිදින්නේමය අවධාරණය කරනවා. නේව වේදනං වේදේති. යස්මින් ආනන්ද සමයේ අදුක්ඛම සුඛං වේදනං වේදේති නේව තස්මින් සමයේ සුඛං වේදනං වේදේති න දුක්ඛං වේදනං වේදේති. එතකොට ඒ වගේම මොකද්ද මේ අදුක්ඛම සුඛ? යස්මින් ආනන්ද සමයේ අදුක්ඛම සුඛං වේදනං වේදේති. අදුක්ඛම සුඛ වේදනාවක් විඳිනවා නම් ඒ කියන්නේ සැපෝ වේදනාවකුත් නෙවෙයි දුක්ඛෝ වේදනාවකුත් නෙවෙයි ඒ දෙක අතරතුර වූ
උපේක්ෂා සහගත වේදනාවක් යම් කෙනෙක් වින්දනය කරනවා නම් නේව තස්මින් සමයේ ඒ වෙලාවේ ඒ කාලයේදී සුඛං වේදනං නේව වේදේති සැප වේදනාවක් නොවිදින්නේමය න දුක්ඛං වේදනං වේදේති දුක් වේදනාවක් නොවිදින්නේය අදුක්ඛම සුඛං ඒව තස්මින් සමයේ වේදනං වේදේති තස්මින් සමයේ ඒ කාලයේ ඒ වෙලාවේදී අදුක්ඛම සුඛ කියන වේදනාවමයි ඔහු වින්දනය කරන්නේ. එතකොට සැප සහගත වේදනාවක් විඳින කල්හි දුක් වේදනාවක් ලැබෙන්න විදිහක් නැහැ. දුක් සහගත වේදනාවක් ලැබෙන කල්හි සැප සහගත වේදනාවක් විඳින්න පුළුවන් කමක් නැත්තේ නේ. ඒ වගේම අදුක්ඛම සුඛ වේදනාවක් විඳින අවස්ථාවල සුඛ සහගත හෝ දුක්ඛ සහගත හෝ වේදනාවක් විඳින්න අවස්ථාවක් නැහැ. ඒ තුල වින්දනය කරන්නේ අදුක්ඛම සුඛ වූ වේදනාව පමණයි කියන එකයි ඒකෙන් අවධාරණය කරලා තියෙන්නේ. හරි. අපි ඉස්සරහට යමු. තිස් පස්වෙනි පරිච්ඡේදය. සුඛාපිකෝ ආනන්ද වේදනා අනිච්චා සංකතා පටිච්ච සමුප්පන්නා වය කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා දුක්ඛාපිකෝ ආනන්ද වේදනා අනිච්චා සංකාතා පටිච්ච සමුප්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා ඊළඟට අදුක්ඛම සුඛාපිකෝ ආනන්ද වේදනා අනිච්චා සංකතා පටිච්ච සමුප්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා තස්ස සුඛං වේදනං වේදයමානස්ස ඒසෝ මේ අත්තාති හෝති තස්සා යේව සුඛාය වේදනාය නිරෝධා ව්‍යග්ගෝ මේ අත්තාති හෝති දුක්ඛං වේදනං වේදයමානස්ස. ඒක අපි ඊළඟ ස්ලයිඩ් එකේදී ඒ කොටස ගමු. මෙතනින් අපි වෙන් කරගමු මේක. එතකොට මේ සුඛාපිකෝ ආනන්ද වේදනා අනිච්චා සංකතා පටිච්චසමුප්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මාති ධම්මා නිරෝධ ධම්මා. එතකොට බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා ආනන්දය සුඛ වේදනාවත් අනිත්‍යයි. ඒ වගේම එක සංඛතා එක සංස්කාර ධර්මයක් හේතු ප්‍රත්‍ය වලින් හටගත්ත දෙයක්. ඒ වගේම පටිච්ච සමුප්පන්නා හේතුඵල සම්බන්ධතාවයක් මේ තුළ දැක් ගන්න පුළුවන්. ඒ වගේම කය ධම්මා ක්ෂය වූ ධර්මයක් ක්ෂය වන ධර්මයක්. වය ධම්මා වෙනස් වන වැය වන ධර්මයක්. ඒ වගේම කය ධම්මා වය ධම්මා විරාග ධම්මා මේවා ඉවත් වෙනවා පහ වෙනවා නැති වෙනවා එවැනි වූ ධර්මයක්. ඊළඟ නිරෝධ ධම්මා නිරුද්ධ වන ස්වභාවය ඇති විනාශ වන ස්වභාවය ඇති ධර්මයක්. ඒ වගේම දුක්ඛ වේදනාව ගැනත් ඒ විදිහටම කියනවා. සුඛ වේදනාව ගැන වගේම දුක්ඛ වේදනාවත් කොයි වගේ දුක්ඛාපිකෝ ආනන්ද වේදනා අනිච්චා දුක්ඛ වේදනාවත් ආනන්ද අනිත්‍යයි. ඒ වගේම සංකාතා දුක්ඛ වේදනාවත් සංකත ධර්මයක් නැත්නම් හේතු ප්‍රත්‍ය සමவாயෙන් හටගත් දෙයක්. ඊළඟට වේදනා අනිච්චා සංකතා පටිච්ච සමුප්පන්නා. ඒ වගේම දුක්ඛ වේදනාවත් පටිච්ච සමුප්පන්නයි. හේතු ප්‍රත්‍ය සම්බන්ධයක් තියෙනවා. පටිච්ච සමුප්පන්න. ඒ වගේම කය ධම්මා ඒකත් ක්ෂය වෙන ධර්මයක්. හීන වන ධර්මයක්. කය ධම්මා. ඊළඟට වය ධම්මා වෙනසෙන සුළු ධර්මයක්. විනාශ වන ස්වභාවයේ දෙයක්. විරාග ධම්මා පහවන රාගයෙන් යුක්ත එකක්. නිරෝධ ධම්මා එයින් නිරුද්ධ විය හැකි ධර්මයක්. එතකොට මෙන්න මේ විදිහට
දුක්ඛ වේදනා සහ සුඛ වේදනා කියන දෙක පිළිබඳවම වන මූලික වශයෙන් පැහැදිලි කරා. ඒවා කය, වය, විරාග, නිරෝධ කියන පදනම් හතරේ ඉඳගෙන පැහැදිලි කිරීමක් කළා මේ වගේ தත්ත්වය පිළිබඳව. එතකොට සුඛ වේදනාව සහ දුක්ඛ වේදනාව කියන දෙකම. ඒ දෙක පැහැදිලි කරලා ඉන්න අනතුරුව පැහැදිලි කරනවා අදුක්ඛම සුඛාපි. අදුක්ඛම සුඛ වේදනාවත් නැත්තම් උපේක්ෂා සහගත වේදනාවත් අදුක්ඛම සුඛාපිකෝ ආනන්ද වේදනා අනිච්චා. මේ අදුක්ඛම සුඛ කියන වේදනාවත් අනිත්‍යයි. ඒ වගේම සංකතා එක සංස්කෘතයි කියන්නේ ඒකත් හේතු ප්‍රත්‍ය සමவாயෙන් හටගත් එකක්. සංස්කරණ ලක්ෂණ වලින් යුක්ත එකක්. ඒ වගේම අනිච්චා සංකතා පටිච්ච සමුප්පන්නා. මේක හේතු ප්‍රත්‍ය සමவாயෙන් හටගත් එකගේ පටිච්ච සමුප්පන්න කාරණාවන් විදිහට තමයි ඒක හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම කය ධම්මා ක්ෂය වන ධර්මයක්, වය ධම්මා වැය වන ධර්මයක්, විරාග ධම්මා විරාගයටපත් වේ හැකි ධර්මයක් විදිහට තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට සුඛ වේදනාව ගත්තත්, දුක්ඛ වේදනාව ගත්තත්, අදුක්ඛම සුඛ වේදනාව ගත්තත් මේ වේදනා ත්‍රයම සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට අපිට පැහැදිලි වෙනවා ඒ ඔක්කොම මේ කියන ලක්ෂණ වලින් සමන්විතයි. ඒ කියන්නේ අනිත්‍යයි, සංස්කෘතයි, පටිච්චසමුප්පන්නයි, ක්ෂය වන ස්වභාවයෙන් යුක්තයි, වැය වන ස්වභාවයෙන් යුක්තයි, විරාගී ස්වභාවයෙන් යුක්තයි. එතකොට මෙන්න මේ කියන සුඛ, දුක්ඛ සහ උපේක්ෂා වශයෙන් ඉදිරිපත් වන සියලුම වේදනාවන්ගේ ස්වභාවය තමයි මේකෙන් පැහැදිලි කරලා තියෙන්නේ. අපිට මේ විදිහට මේ කාරණා අඳුර ගන්න පුළුවන්. හරි. අපි ඉස්සරහට යමු පාඩමේ. මේ ඡේදයේ තව කොටසක් තියෙනවා. ඒ කොටස අපි කතා කරලා ඉඳිමු. ඔව්. මේ ඡේදයේ හම්බෙච්ච දෙවෙනි කොටස නිරෝධෝ මේ වාක්‍ය මෙතනින් පටන් ගමු. දුක්ඛං වේදනං වේදේමානස්ස ඒසෝ මේ අත්තාති හෝති. ඔන්න ආත්ම දෘෂ්ටිය ඇති වෙන විදිහ. දැන් දුක් සහගත වූ වේදනාවක් විඳින කෙනාට ඒකයි මෙතන කිව්වේ දුක්ඛං වේදනං වේදේමානස්ස. දුක් සහගත වූ වේදනාවක් විඳින කෙනාට ඒසෝ මේ අත්තාති හෝති. මෙය මගේ ආත්මය වෙයි යන අදහස ඇති වෙනවා. තස්සා ඒව දුක්ඛාය වේදනාය නිරෝධා ව්‍යග්ගෝ මේ අත්තාති හෝති. එතකොට එයාට ඇති වෙනවා සිතුවිල්ලක් ඒ දුක් වේදනාව නිරෝධයෙන් මගේ ආත්ම භාවය නිදහස් වෙනවා කියන මෙන්න මේ සිතුවිල්ල ඇති වෙනවලු. ඊළඟට අදුක්ඛම සුඛං වේදනං වේදේමානස්ස. අදුක්ඛම සුඛං වේදනං වේදේමානස්ස. මේ අදුක්ඛම වූ සුඛය වින්දනය කරන තැනැත්තාට ඒසෝ මේ අත්තාති හෝති. එයත් ආත්මවාදී දෘෂ්ටියකට බැහැගෙන ඉන්න කෙනෙක් විදිහට තමයි මෙතන හඳුන්වලා තියෙන්නේ. එහෙනම් පළවෙනි කෙනා මොකද්ද කියන්නේ? දුක්ඛං වේදනං වේදේමානස්සනේ. දුක් වේදනාව විඳින කෙනා හිතනවා ඒසෝ මේ අත්තාති හෝති. මේ මගේ ආත්මය වේ. නේ? ඒ නිසා මේ ආත්මය දුකයි වේදනයි නිරුද්ධ වෙන එකක්, ව්‍යග්ග වූ එකක් කියලා මේ විදිහට අදි탁සේරුවක පසු වෙනවා. ඊළඟට හෝති අදුක්ඛම සුඛං වේදනං වේදයමානස්ස. දැන් අදුක්ඛම වූ සැපයක් නැත්තම් උපේක්ෂා සහගත වූ සැපය විඳින කෙනාටත් යම් සිතුවිල්ලක් ඇති වෙනවා. ඒ සිතුවිල්ල පිළිබඳව තමයි මෙතන සාකච්ඡා කරන්නේ. තස්සා ඒව අදුක්ඛම සුඛාය වේදනාය නිරෝධා ව්‍යග්ගෝ මේ අත්තාති හෝති. ඉතිසෝ දිත්තේව ධම්මේ. මෙන්න මේ විදියට ඔහු දිත්තේව ධම්මේ මෙලොවදීම අනිච්ඡං සුඛං දුක්ඛං වෝකින්නම් උපාද වය ධම්මං අත්තානං සමුනුපස්සමානෝ සමුනුපස්සති. මෙන්න මේ විදිහට යම් කෙනෙක් මේ ආත්ම භාවයේදීම
අනිත්‍ය වූ සැප වූ අනිත්‍ය ආදී ලක්ෂණ වලින් සමන්විත වූ මේ අදුක්ඛම සුඛ කියන සැපය පිළිබඳව දකිනවා. එතකොට ඒ සම්බන්ධයෙන් දැකලා රූප ආදී කොට ඇති ස්කන්ධ දකිනවා. ඒ නිසා බුදුහාඳුර පැහැදිලි කරනවා සමනුපස්සති යෝසෝ ඒවමාහ වේදනාමේ අත්තාති. ඒ නිසා තමයි ඕන් මේ වේදනාව මගේ ආත්මය කියලා කියන්නේ. තස්මාති ආනන්ද. ඒ නිසා ආනන්දය ඒතේන පේතං මේ ආකාරයට වේදනාමේ අත්තාති වේදනාව මගේ ආත්මයයි සමනුපස්සිතුන් බලන්නට නක්ඛමති රිසි නොවේ සුදුසු නොවේ කියන එක බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා. හරි. අපි ඊළඟ ඡේදයට යමු. තිස් 6 වෙනි ඡේදය. තත්‍රානන්ද යෝසෝ ඒවමාහ න හේවකෝ මේ වේදනා අත්තා අපටි සංවේදනෝ මේ අත්තාති. ඒතර යම් කෙනෙක් කියනවා නම් මේ වේදනාව මගේ ආත්මය නොවේමය. දැඩි අදිෂ්ඨානයක ඉන්නවා. මේ වේදනාව මගේ ආත්මය නොවේමය. ඒ වගේම මගේ ආත්මය ප්‍රතිසංවේදනා රහිත. ඒ කියන්නේ මගේ ආත්මය වේදනාවලින් තොර වෙච්ච එකක් කියලා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා නම් එවත්නි යම් තැනක හැම ආයුරන විදීමක් නැත්නම් එතකොට දැන් කිසිම තැනක වේදනාත්ෝ අපටි සංවේදනෝ මේ අත්තාති ඒවමස්ස වචනයෝ යත්ත පනාවසෝ සබ්බසෝ වේදිතං නත්ති. යම් කිසි තැනක එවත්නි යම් කිසි තැනක වේදිතං නත්ති විඳිය යුතු යමක් නැත්තේද එහෙම වෙනවා නම් අපිනුකෝ තත් අයම් හමස්මීති සියාති. එතකොට එවැනි තත්වයක් තුළ අපිට පුළුවන්ද ප්‍රකාශ කරන්න අයම් හමස්මි ඉති මම වන්නේය කියන අදහස ප්‍රකාශ කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නාර්ථය තමයි මෙතනදී ඉස්මතු කරලා තියෙන්නේ. සෝ ඒවමස්ස වචනීයෝ යත්තපනාවසෝ සබ්බසෝ වේදිතං නත්ති අපිනුකෝ තත්ත අයම් හමස්මීති සියා. ඒතර ඒ විදිහට යම් කිසි කෙනෙක් කියනවා නම් යම් කිසි තැනක හැම ආකාරයකන විඳීමක් නැත්නම් එතකොට එවැනි තත්ත්වයක් තුළ අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ අයම් හමස්මි කියන ප්‍රකාශය. අයම් හමස්මි කියන්නේ මම වෙමි. මේ මම වෙමි කියලා කාටවත් එහෙම කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ කියන එකයි මෙතන සාකච්ඡා කරන්නේ. එතකොට එවැනි ස්කන්ධ ධර්මයක් තියෙනවද කියලා ඇහුවොත් එහෙම දිය යුතු පිළිතුර විදියට අපිට හඳුනා ගන්න පුළුවන් නෝ හේතම් බන්ති නේ නැත ස්වාමීනි එසේ නොවේ නෝ හේතම් බන්ති. එතකොට ඒ නිසා තමයි මේ ප්‍රශ්නේදී අපිනුකෝ තත්ත අයහමස්මීති සියා නේ මෙහි මම වෙයි කියලා කියන්න පුළුවන්ද කියලා ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කිරීමේදී ඒ සඳහා පිළිතුරු දෙයට ඉදිරිපත් කරන්නේ නෝ හේතම් බන්තේ ස්වාමීනි එය එසේ නොවේ. තස්මාති ආනන්ද ඒතේන පේතං නක්ඛමති න හේවකෝ මේ වේදනා අත්තා අපටි සංවේදනෝ මේ අත්තාදි සමනුපස්සිතෝ. ඒතර නාපහු කියනවා ආනන්දය ඒ නිසා වේදනාව තස්මාති ආනන්ද ඒතේන පේතං නක්ඛමති න හේවකෝ මේ වේදනාව මගේ ආත්මය නොවේ. මේ වේදනා අත්තා අපටි සංවේදනෝ මේ අත්තාති මගේ ආත්මය වේදනා රහිත වූ එකක් කියලා මෙන්න මේ විදියට මේ පිළිබඳව දෘෂ්ටියක් ඇති කරගන්න එක අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. අපි යමු ඉස්සරහට.
ඊළඟට සාකච්ඡා කරනවා 37 වෙනි පරිච්ඡේදයෙන් 37 වෙනි පරිච්ඡේදයෙන් කියවන පරිච්ඡේදය මොකක්ද ඒකේ කියන්නේ තත්‍රානන්ද යෝසෝ ඒවමාහ ආනන්ද ඕන අතරින් යම් කිසි කෙනෙක් මෙන්න මෙහෙම කියනවා මොකද්ද කියන්නේ න හේවකෝ මේ වේදනා අත්තා වේදනාව මගේ ආත්මය නොවේ න හේවකෝ මේ වේදනා අත්තා වේදනාව මගේ ආත්මය නොවේ නෝපි අපපටි සංවේදනෝ මේ අත්තා ඒ වගේම ඔහු ප්‍රකාශ කරනවා මගේ ආත්මය පටිසංවේදන විරහිත එකක් නෙවෙයි වේදනාවෙන් තොර වූ එකක් නොවේ එතකොට වේදනාව මගේ ආත්මය නෙවෙයි මගේ ආත්මය වේදනාවෙන් තොර වූ එකකුත් නෙවෙයි වේදනා මේ අත්තා අත්තා මේ වේදේති වේදනා ධම්මෝ හි මේ අත්තාති ඒ වගේම මේ වේදනා ධර්මයේ තමයි මගේ ආත්මය කියලා ගන්නත් පුළුවන් කමක් ඇත්තේ නැහැ වේදනා ධම්මෝ හි මේ අත්තෝති එතකොට ඒ කාරණාව ගන්නත් පුළුවන් කමක් ඇත්තේ නැහැ සෝ ඒවමස්ස වචනීයෝ ඔහු මෙන්න මේම ප්‍රකාශ කරනවා වේදනාචහි ආවුසෝ සබ්බේන සබ්බං සබ්බතා සබ්බං අපරිසේසා නිරොජ්ජයුම් සබ්බසෝ වේදනාය අසති වේදනා නිරෝධෝ අපිනුකෝ තත්ත අයහමස්මීති සියා එතකොට මෙන්න මේ විදිහට කල්පනා කරලා ආත්මී සංඥාව දුරු කරන්න ඕන එතකොට මගේ ආත්මය වේදනාවයි ඒ වගේම මගේ ආත්මය වේදනා සහගත දෙයක් කියන මෙන්න මේ අදහස මේ පිළිබඳව කල්පනා කිරීම ඒ තරම් සුදුසු නොවන බව තමයි මෙතනදී අවධාරණය කරලා තියෙන්නේ. තස්මාති ආනන්ද ඒතේන පේතං නක්කමති නහේව කෝ මේ වේදනා අත්තා නෝපි අපපටි සංවේදනෝ මේ අත්තා අත්තා මේ වේදේති වේදනා ධම්මෝ හි මේ අත්තාති සමනුපස්සිතුං. එතකොට මේක දැකීමට සුදුසු කාරණාවක් නොවේ කියන එක තමයි අවධාරණය කරලා තියෙන්නේ 37 වෙනි පරිච්ඡේදය තුලින්. අපි යමු ඊළඟ ඡේදයට. ඒකෙදි පැහැදිලි කරනවා යතෝකෝ පනානන්ද බික්කු යතෝකෝ පනානන්ද බික්කු නේව වේදනං අත්තානං සමනුපස්සති වේදනාව ආත්මය කොට දකින්නේ නැද්ද යම් කෙනෙක් වේදනාව ආත්මය කොට දකින්නේ නැත්නම් ඒ වගේම නෝපි අපපටි සංවේදනං අත්තානං සමනුපස්සති ආත්මය වේදනාවෙන් තොර වූවක් කියලා දකින්නෙත් නැත්නම් වේදනාව ආත්මය කියලා දකින්නෙත් නැත්නම් ඒ වගේම වේදනාව ආත්මයෙන් තොර වූවක් කියලා දකින්නෙත් නැත්නම් මොන කාරණා දෙකයි ඒ වගේම සෝ එවං නෝපි අත්තා මේ වේදේති වේදනා ධම්මෝ හි මේ අත්තාති ඒ වගේම ඔහු මේ ආත්මය වින්දනය කරනවා ආත්මය වින්දනය කළ හැකි දෙයක් කියලා දකින්නේ නැත්නම් ඒ අවබෝධය ඇත්තේ නැත්නම් ඒ විදිහට දකින්නේ නැත්තා වූ ඔහු ලෝකේ ආත්මීය වශයෙන් අරගෙන ලෝකේ තියෙන දේවල් මොකද කරන්නේ මේ අත්තාති සමනුපස්සති සෝ එවං අසමනුපස්සන්තෝ ඒ විදිහට සිහි නොකරන්නේ නචකින්චි ලෝකේ උපාදීයති මේ ලෝකේ කිසිම දෙයක් දැඩිව ග්‍රහණය කරගන්නේ නැහැ උපාදානය කරන්නේ නැහැ නචකින්චි ලෝකේ උපාදීයති අනුපාදියං න පරිතස්සති ඒ විදිහට අනුපාදියං ඒ විදිහට උපදි වශයෙන් නැත්නම් ග්‍රහණය කිරීම වශයෙන් ගත්තේ නැති නිසා ඔහුට තැවීමක් නැහැ පරිතස්සති න පරිතස්සන ඔහුට ඇයට එහෙම තැවීමක් හටගන්නේ නැහැ
තෘෂ්ණා දෘෂ්ටි මාන යන තුන් පරිතස්. ඒක පරිතස්සනා කියන්නේ කොටස් තුනයි. තෘෂ්ණා දෘෂ්ටි සහ මාන කියලා. එතකොට ඒ කියන දේවල් වලින් ඉවත් වෙලා මොකද්ද වෙන්නේ? නොබ්බේ අත්තා වේදේති වේදනා ධම්මෝ හිමේ අත්තාති සමනුපස්සති සෝ ඒවං අසමනුපස්සන්තෝ. ඔහු මේ විදියට නොබලන්නේ නචකින්චි ලෝකේ උපාදීති. ලෝකේ කිසිවක් උපාදාන වශයෙන් දැඩි ගැනීම වශයෙන් ග්‍රහණය කරගන්නේ නැහැ ලෝකේ තියෙන කිසිම දෙයක්. අනුපාදියං න පරිතාසති. එතකොට එලෙස අත්හල දේවල් පිළිබඳව උපදි වශයෙන් ග්‍රහණය නොකළ දේවල් පිළිබඳව න පරිතාසති. ඒ කියන්නේ පසුතැවීමක් ඇති කරගන්නෙත් නෑ. අපරිතස්සම් පච්චත්තං ඒව අපරිතස්සං ඒ විදිහේ පරිතස්සනාවක් තැවීමක් නොකරන ඔහු මොකද්ද කරන්නේ? පච්චත්තං ඒව පරිනිබ්බායිසති. තමන්ම කෙලෙස් පරිනිර්වාණයෙන් පිරිණිවීමට පත් වෙනවා. පරිනිබ්බායිසති. කීනා ජාති. ඔහුගේ ජාති ඉපදීම ෂය වුණා. ඒ කියන්නේ නැවත උපතක් ඇත්තේ නැහැ. කීනා ජාති. උසිතං බ්‍රහ්මචර්යං. බ්‍රහ්මචර්යාවේ වාසය කරලා නිමා කළා. තව දුරටත් බ්‍රහ්මචර්යා වාසයක් එවැනි තැනැත්තාට ඇත්තේ නැහැ. ඊළඟට කතං කරණීයං. කළ යුතු දේවල් සියල්ල සිද්ධ කරලා ඉවරයි. නාපරං ඉත්තත්තා යාති. එතකොට නැවත රහත් බව පිණිස ඔහුට කරන්න දෙයක් ඇත්තේ නැහැ. කතං කරණීයං කළ යුතු සියලු දේවල් කරලා ඉවරයි. කේනා ජාති ජාතිය ෂය කරලා ඉවරයි. එතකොට ඉපදීම ෂය කරලා ඉවරයි. බුසිතං බ්‍රහ්මචර්යං බ්‍රහ්මචර්යාවෙහි වාසය කරලා ඉවරයි. ඒ නිසා ඔහුට තවදුරටත් නිර්වාණය සඳහා කරන්න දෙයක් ඇත්තේ නැහැ. ඔහු කෙලෙස් නිර්වාණයෙන් පරිනිර්වාණයට පත් වෙච්ච පුද්ගලෙක් විදිහට තමයි මෙතනදී හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. හරි. අපි යමු ඉස්සරහට. තිස් නමේ ඡේදය. එවං විමුක්ත චිත්තංකෝ ආනන්ද බික්කුං යෝ එවං අදෙය්‍ය හෝති. තථාගතෝ පරම්මරණා ඉතිස්ස දිට්ඨීති තද කල්ලං න හෝති තථාගතෝ පරම්මරණා ඉතිස්ස දිට්ඨීති තද කල්ලං. එතකොට මේ විදිහට මේ දෘෂ්ටි පිළිබඳව තමයි කතා කරන්නේ මෙතන. මේ ආත්ම දර්ශන නැති අය, ඒ කියන්නේ ආත්මවාදී හැඟීමක් නොමැති අය ප්‍රකාශ කරන ප්‍රකාශයන් කීපයක් තමයි මෙතන සාකච්ඡා කරන්නේ. ඒතර ඒ අර්ථයේ පළවෙනි එක න හෝති තථාගතෝ පරම්මරණා ඉති. බුදුරජාණන් වහන්සේ මරණින් පසු ඇත්තේ නොවේ කියන අදහසේ ඉඳගෙන කරුණ දක්වන අය. ඒ වගේම ඔන්න දෙවෙනි අදහස. මේක පළවෙනි එක විදිහට ගමු. හෝතිච න හෝති තථාගතෝ පරම්මරණා. එතකොට දෙවෙනි අදහස තවත් අය අදහස් දක්වනවා මරණින් පස්සේ බුදුහාමුදුරුවෝ ඇත්තේත් නැත නැත්තේත් නැත. එතකොට දෙබෙඩි අදහසක්. දෙබෙඩි අදහසක් තමයි එතන ඉදිරිපත් වෙන්නේ. ඇත කියලාත් කියනවා නැත කියලාත් කියනවා. මේ අදහස් දෙකේම පිටලා ඉන්නවා. ඔන්න තුන්වෙනි කණ්ඩායම. නේව හෝති න හෝති තථාගතෝ පරම්මරණ. තථාගතයන් වහන්සේ මරණින් පස්සේ නොම වේ. කියන්නේ වෙන්නේ නැහැ. නොම නොවේ. එහෙම නොවෙන්නේ නැහැ. කියන මෙන්න මේ විදිහට ඔන්න අදහස් තුනක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතිස්ස දිට්ඨීති තද කල්ලං. ඔහුගේ මේ දෘෂ්ටිය තමයි මෙතනදී ප්‍රකාශ කරන්නේ. දෘෂ්ටි තුනක් එතකොට මෙතන ඉදිරිපත් වෙනවා. තංකේස හේතු. ඒට හේතුව කුමක්ද? යාවතා ආනන්ද අදිවචනං යාවතා අදිවචන පතෝ. යාවතා නිරුත්ති
යාවතා නිරුත්තිපතෝ යාවතා පඤ්ඤාති යාවතා පඤ්ඤාතිපතෝ යාවතා පඤ්ඤා යාවතා පඤ්ඤාවචරං යාවතා වට්ටං වට්ටති තදබිඤ්ඤා විමුක්තෝ බික්ඛු තදබිඤ්ඤා විමුක්තෝ බික්ඛු න ජානාති න පස්සති ඉතිස්ස දිට්ඨීති තද කල්ලං. එතකොට දීර්ඝ ඡේදයක් තියෙන්නේ. එතකොට මේකට හේතුව කියන තමයි මෙතන කියන්නේ. මොකද්ද කියන්නේ? ඔන්න අදහස් තුනක් තියෙනවා. න හෝති තථාගතෝ පරම්මරණා තථාගතයන් වහන්සේ මරණින් පස්සේ දකින්ට ලැබෙන්නේ නැහැ. ඒ වගේම දෙවෙනි අදහසේදී කියනවා හෝතිච නච හෝති තථාගත පරම්මරණ බුදුරජාණන් වහන්සේ මරණින් මතු ඇත නැත කියන අවස්ථා දෙකේම මේ ඉඳගෙන අදහස් දක්වනවා. ඊළඟට තුන්වෙනි එකේදී නේව හෝති න හෝති තථාගතෝ පරම්මරණ තථාගතයන් වහන්සේ මරණින් පසු නොම වෙයි නොම නොවේයි කියන මේ විදිහේ අදහස් තුනක ඉඳලා තමයි යම් යම් අය අදහස් දක්වන්නේ. තං කිස්ස හේතු. ඒකට හේතුව මොකක්ද කියන එක ඔන්න පැහැදිලි කරනවා සූත්‍රය තුලම. යාවතා ආනන්ද ආදි වචනං. ඒතර මේ විදිහට ප්‍රකාශ කරන්න හේතුව තමයි ආදි වචනය. ව්‍යවහාර ඉක්මවා කරුණු ප්‍රකාශ කිරීම. යාවතා ආදි වචන පතෝ. එතකොට ව්‍යවහාර විෂය ඉක්මවා කරුණු ප්‍රකාශ කිරීම. යාවතා නිරුත්ති. ඒ නිර්වචන ක්‍රමය. ඒ වගේම යාවතා නිරුත්ති පතෝ. ඒ නිරුත්ති මාර්ගය. යාවතා පඤ්ඤාති. යම් කිසි පැනවීමක් තියෙනවා නම් ඒ පැනවීම. යාවතා පඤ්ඤාති පතෝ. ඒ පැනවීම මාර්ගය. යාවතා පඤ්ඤා ප්‍රඥාව. යාවතා පඤ්ඤාවචරං. ඒ ප්‍රඥාවෙහි හැසිරීම කියන කාරණාව. යාවතා වට්ටං වට්ටේ තදබිඤ්ඤා විමුක්තෝ බික්ඛු තදබිඤ්ඤා විමුක්තෝ බික්ඛු. එතකොට මෙන්න මේ විදිහට අභිඥා විමුක්ත භික්ෂුව අභිඥා වලින් වෙන් වෙච්ච අභිඥා විමුක්තෝ භික්ෂුව ඒ මිදිච්ච බව අභිඥා වලින් මිදිච්ච බව න ජානාති න පස්සති නොදානී ඒ වගේම දකින්නේ නැහැ. ඉතිස්ස දිට්ඨීති තද කල්ලං. මේ ඔහුගේ දෘෂ්ටිය මෙන්න මේ විදියට. ඒ දෘෂ්ටිය ප්‍රකාශ කළ නොහැකි එකක් නොයුතු එකක් කියන එක තමයි ඒකෙන් අදහස් කරලා තියෙන්නේ. හරි. අපි යමු ඉස්සරහට. හරි. ඉන් අනතුරුව අපි මේ සාකච්ඡා කරපු කාරණාවන් තුළ අපිට ඉස්මතු කරගන්න පුළුවන් කරුණු කීපයක් තමයි මෙතන ආදර්ශ ප්‍රශ්න විදියට ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට බලන්න පළවෙනි එකේදී ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය කළ යුත්තේ කෙසේදයි දීඝනිකායේ මහා නිදාන සූත්‍රයේ අසුරින් පැහැදිලි කරන්න. එතකොට මේ ආත්මවාදී දෘෂ්ටිය. එතකොට ආත්මවාදී දෘෂ්ටිය ඉදිරිපත් කරන අය අපි සූත්‍රයේ මුලට ගියොත් එහෙම ඒ අය කරුණු කීපයක් පදනම් කරගෙන තමයි ආත්මවාදී දෘෂ්ටිය පිළිහිටලා කරුණු ඉදිරිපත් කළේ. එතකොට ඒකේදී පදනම් දෙකක් ඔවුන් භාවිත කළා තමන්ගේ ආත්මවාදී දෘෂ්ටිය ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ සූක්ෂම වූ ආත්ම භාවයක් ඇත කියන අය සහ සූක්ෂම වූ ආත්ම භාවයක් නැත කියන දෙපිරිසම භාවිත කරපු මූලික ධාරණාව තමයි මූලික පදනම තමයි එක් කණ්ඩායමක් පාවිච්චි කළා මෙලොව වශයෙන් මෙලොව කියන කාරණාව. ඒ වගේම අනෙක් අය පරලොව කියන කාරණාව. ඒතකොට මේ විදිහට රූපී සහ අරූපී වූ සූක්ෂම වූ ආත්ම භාවයක් ඇත නැත කියන දෙපාර්ශ්වයම එවැනි කරුණු ඉදිරිපත් කළේ එක්කෝ මෙලොව ගැන කල්පනා කරලා එහෙම නැත්නම් පරලොව ගැන කල්පනා කරලා. එතකොට මෙන්න මේ විදිහට පදනම් දෙකක් ඔස්සේ අපිට ඒ ආත්ම දෘෂ්ටි ඉදිරිපත් වුණා. මෙතනදී අහන්නේ ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය කළ යුත්තේ කෙසේදයි. එතකොට මේ ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි මෙතන සාකච්ඡා කරන්නේ. එතකොට අපි දන්නවා මේ සූත්‍රයේ මුලටම ගියොත් එහෙම ද්වාදසාංග පටිච්චසමුප්පාදය
ආකාර 12කින් යුක්ත වූ පටිච්චසමුප්පාදය තමයි මේ තුළ ඉදිරිපත් වෙන්නේ. එතකොට මේ පටිච්චසමුප්පාදයට අදාළ වූ කාරණාවන් ඒ හේතු ප්‍රත්‍ය සමவாயෙන් තමයි සියල්ල හටගන්නේ. එතකොට මේ හේතු නැති කිරීමෙන් තමයි ඵලය නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒතර හේතුන් පටිච්චසම්භූතං හේතු බංගා නිරොජ්ජති කියන විවරණයට අනුවත් ඒ කාරණාව තමයි අපිට පැහැදිලි වෙන්නේ. එහෙනම් ಜಾති නැති කරන්නම් ඒ ಜಾති නැත ඉපදීමට හේතු වෙන කාරණාවන් නවත්තන්න ඕන. එතකොට පිළිවෙලින් ඒ විදිහට එක් කාරණාවක් නැවැත්වීම තුළ ඊළඟ කාරණාව නවතිනවා. ඔය විදිහට පටිච්චසමුපාද ඉදිරිපත් වන අංග 12ම අපිට පුළුවන්කම තියෙනවා නවත්තලා කටයුතු කරන්න. එතකොට මේ සංසාර ගමන එතනින් නවත්තන්න අපිට පුළුවන්කම තියෙනවා. එතකොට එහෙමනම් පළවෙනි ප්‍රශ්නයට අදාළව ඔන්න ওই කාරණා ටික ලියවෙන්න ඕන. ඒ ටික ලියවුනොත් ඒ සඳහා ප්‍රමාණවත්. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය ආත්ම දෘෂ්ටිය ප්‍රහාණයෙන් නිර්වාණය සාක්ෂාත් කරන ආකාරය දීඝනිකායේ මහා නිදාන සූත්‍රයේ අසුරින් විමසන්න. ඒතකොට මෙතන ආත්ම දෘෂ්ටි කියලා ගත්තාම ආත්මයේ සම්බන්ධයෙන් ඇත්ත නැත කියන දේවල් ඊළඟ වේදනාව සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් වුණා සුඛ දුක්ඛ උපේක්ඛා කියන විදිහට. ඒතකොට මේ විදිහට ඉදිරිපත් වෙච්ච මේ ආත්ම දෘෂ්ටිය සම්බන්ධයෙන් ඉදිරිපත් වෙච්ච කාරණාවන් ඒවා පදනම් කරගෙන ඒ ආත්ම දෘෂ්ටියට බැඳෙන කාරණාවන් ප්‍රහාණය කිරීම තුළින් ඒවා බැහැර කිරීම තුළින් ඒවා නිරෝධ කිරීම තුළින් නිර්වාණය සාක්ෂාත් කරන ආකාරය කොහොමද නිර්වාණය අවබෝධ කරන්නේ? එතකොට දැන් ඔබ වහන්සේලාට අපේ දරුවන්ට මතක ඇති මේ පාඩමේදී හතරවෙනි පාඩමට එනකොට ඒ හතරවෙනි පාඩමේ අවසානයේදී අපිට විශේෂ වාක්‍යයක් හම්බ වුණා කීනා ಜಾති. එතකොට අර කිව්ව විදියට නාම රූප පරම්පරාව එකින් එක ඛණ්ඩණය කරලා අවසන් කරාට පස්සේ රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එතකොට ඒ පත් වුණාට පස්සේ යාගේ ස්වභාවය පිළිබඳව කතා කළා කීනා ಜಾති. ಜಾතිය ඡය කරපු කෙනෙක්. ඒ වගේම දෙවෙනියට පැහැදිලි කරා ඔහුට තවදුරටත් කරන්න දෙයක් නැහැ. කතං කරණීයං. කළ යුතු දේවල් ඔක්කොම කරලා ඉවරයි. කතං කරණීයං. නාපරං ඉත්තත්ථායාති. ඉදිරියට කරන්න තවත් දේවල් ඇත්තේ නැහැ. ඊළඟ වසිතං බ්‍රහ්මචර්යං. ඔහුට තවත් මේ බ්‍රහ්මචර්යාවේ යෙදෙන නැත්නම් ශික්ෂණයක පිළිහිලා කටයුතු කරන්න සීලයක පිළිහිලා කටයුතු කරන්න අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඒතකොට ඒකේනා ජාතිය ඡය කරලා ඉපදීම ඡය කරපු කෙනෙක්. වසිතං බ්‍රහ්මචර්යං බ්‍රහ්මචර්යාවේ වාසය කළ අවසන් වෙච්ච කෙනෙක්. ඒ වගේම කතං කරණීයං ඒ නිර්වාණය පිණිස නැත්නම් ක්ලේශ ධර්මයන් ඡය කිරීම පිණිස කළ යුතු සියලු කටයුතු කරලා අවසන් වෙච්ච කෙනෙක්. එහෙනම් ඒ වගේ කෙනාට පුළුවන්කම තියෙනවා නිර්වාණය සාක්ෂාත් කරන්න. එතකොට එහෙමනම් ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය කරන්න නම් අපි කරන්න ඕන මොකක්ද? අර මුලින් කිව්ව කාරණාවන් ඡය කරන්න ඕන. ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී කොට ඇති අපි මේ සූත්‍රය තුල මේ පාඩම් 4ක් තුල අද දක්වා සාකච්ඡා කරපු ඒ පාඩම් 4 තුල අන්තර්ගත වෙන ද්වාදසාංග පටිච්චසමුප්පාදේ නමින් හැඳින්වෙන ඒ අංගයන් ක්‍රමානුකූලව ප්‍රහාණය කිරීම තුළින් තමයි පුද්ගලයෙක්ට නිර්වාණය සාක්ෂාත් කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් අපි හිතනවා අපි මේ කතා කරපු කාරණාවන් පිළිබඳව නැවත නැවත ඔබ වහන්සේලාගේ යෝගිම අපේ දරුවන්ගේ අවධානය යොමු කළොත් එහෙම අපිට පුළුවන් මේ පාඩමට අදාළව ඉදිරිපත් කරපු පළමු ප්‍රශ්නය වන ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය කළ යුත්තේ කෙසේදයි දීඝනිකායේ මහා නිදාන සූත්‍රය තුලින් පැහැදිලි කරන්න කියන ප්‍රශ්නයටත් ඒ වගේම ආත්ම දෘෂ්ටිය ප්‍රහාණයෙන් නිර්වාණය සාක්ෂාත් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව මහා නිදාන සූත්‍රය ඇසුරින් අපි මේ සාකච්ඡා කරපු කරුණු කාරණා ආශ්‍රයෙන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් අද දවසේදී નિયમિત කාලය අවසන්. අපි නැවත පාඩමකින් හමු වෙනවා ඊළඟ දවසේදී. එතෙක් සියලු දෙනාට තෙරුවන් සරණයි, සුබ දවසක් වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. සප්පදානං ධම්මදානං
ජිනාති. සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදුවදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවාදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය